समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्ස කාරුණික ශ්‍රද්ධාකාමී පිංගතුනි අදත් මේ සන්ධ්‍යා යාමයේ අපේ පින්වත් පිරිස සූදානමින් සිටින්නේ බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා උතුම් තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් පදයක් ශ්‍රවණය කරන්ට. අද පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරනවා කුඩා බිංගිරිය මැදගම පනිරෙන්ඩාව කියන ග්‍රාමයෙහි පදිංචි විදේශගතව රැකියාවක නියුතුව සිටින වෙඩිපිලි ආරච්චිගේ සමීරා සසිකලා උපාසිකාව තමයි අද මේ ධර්මානුශාසනාව සඳහා දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. විශේෂයෙන්ම මියගිය පියාණන් වහන්සේ 2001 පළවෙනි මාසේ 10 වෙනිදා වෙඩිපිලි ආරච්චිගේ සිරිසේන ආදරණීය පියාණන් වහන්සේ අභාවයට පත් වෙලා අවුරුදු 20ක් සම්පූර්ණ වෙනවා. එතුමාට පින්පෙත් අනුමෝදන් කිරීමත් මෞතුමිය වන රණසිංහ දිසානායකගේ සුමනාවතී මාතාව අවුරුදු 31ක් වෙනවා. 1994 වෙනි මාසේ 5 වෙනිදා අභාවයට පත්වන්නට යෙදුනේ රෝගාතුර වෙලා. ඊට අමතරව සොහොයුරෙක් මිය ගොස් තිබෙනවා ලලිත් ප්‍රේමලාල් මහත්මාණන්. ඒ පින්වත් පිරිසට පින් අනුමෝදන් කිරීම වගේම විශේෂයෙන්ම රණසිංහ දිසානායකගේ පියරත්න, රණසිංහ දිසානායකගේ ධර්මරත්න මේ අය මෞතුමියගේ සොහොයුරන් නියුන් සොහොයුරන් දෙපළක්. ඒ දෙපළට පින් අනුමෝදන් කරන්නටත් අනෙකුත් මියගිය ඥාතිහිත මිත්‍රාදීන්ට ආශිර්වාද පින් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. දැනට සුජීවත්ව සිටින එතුමියගේ වැඩිමහල් සොහොයුරා අජිත් ප්‍රේමලාල් මහත්මයා, මේ ගම්මුවේ පොලිසියේ සේවය කරන රංජිත් ප්‍රේමලාල් මහත්මයා, සුමිත් ප්‍රේමලාල් මහත්මයා, මේ අයට ආශිර්වාද කිරීම, මේ පවුල්වල පුංචි දුවා දරුවන්ට ආශිර්වාද කිරීම, මේ ආදී අරමුණු ඇතුව තමයි අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. ඉතින් එම උපාසිකා තුමිය බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපිට ආරාධනා කර සිටියා. විශේෂයෙන්ම මියගිය මව්පියන්ට සහ මව්පිය පරම්පරාවල මියගිය ඥාතීන්ට පින් දීලා තමන්ගේ ආදරණීය සහෝදර පිරිසටත් ආශිර්වාද කරලා මියගිය සොහොයුරාටත් පින් දීලා මේ පින්කම සිද්ධ කරලා දෙන්නට කියලා. අපේ පූජනීය ෆුජි සුගත සෙනසුනේ නිර්මාතෘ පිසුදම්ම සාමීන්ද්‍රයාණන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව මේ උතුම් පින් කටයුතු කරගන්නට අපට ජපානයේ ඉඳලා පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඉතින් උන්වහන්සේට ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කිරීමත් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙලා ඉන්න හැම දෙනාටම සෙත් පැතීමත් මේ පින්කමේ බලාපොරොත්තු අතර තියෙනවා. අද පින්වතුනි මේ උතුම් පුණ්‍ය කටයුත්තේදී අපි සාකච්ඡා කරනවා පරාභව සූත්‍රයේ එන තවත් වටින ගාථා ධර්මයක්. නිද්ධාසීලි සභාසීලි අනුට්ඨාතාචයෝ නාරෝ අලසෝ කෝද පඤ්ඤානෝ තම්පාරා භවතෝ මුඛං. එහි සඳහන් කරනවා යම් මිනිසෙක් නිරන්තරයෙන්ම නිද්‍රාශීලීද, සමූහයා කෙරෙහි නිරන්තරයෙන්ම ඇලුණු කෙනෙක් වේද,
උත්හාන වීරය නැති කෙනෙක් වේද, අලසද, ක්‍රෝධයෙන් යුක්තද, එවැනි අඥාන තැනැත්තා මේ ලෝකයෙත් පරලෝකයෙත් පිරිහෙනම කියලා. දැන් පරාභව සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පිරිහීමට හේතුවෙන කරුණු කාරණා, කෙනෙකු පරිහානියට පත්වෙන කරුණු කාරණා තමයි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකක් හින්දාද කෙනෙකු මේ ලෝක වශයෙන් පිරිහෙන්න පුළුවන්, සාංසාරික ජීවිතෙත් විශාල පරිහානියකට යන්න පුළුවන් කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. මේ ප්‍රශ්නය විමසපු දේවතාවාගේ ප්‍රශ්නයට පිළිතුරු විදියට. ඉතින් එහිදී උන්වහන්සේ අවධාරණය කරනවා, ඔබගේ ජීවිතය පිරිහෙන්නේ නැතුව තියාගන්න ඕන නම් ඔබ අධික නිදිමතින්, නිද්‍රාශීලී භාවයෙන් නිදහස් වෙන්නට ඕන කියලා. නින්ද කියන එක අපි බොහෝ අවස්ථාවල සාකච්ඡා කරලා තියෙනවා ඔබත් එක්ක. නින්ද කියන එක මනුෂ්‍යයෙකුට අවශ්‍යයි. ඒ මොකද හේතුව මනුෂ්‍ය ශරීරයට කාය විවේකයක් ලැබුණේ නැතොත් ඒ ආරෝග්‍ය පරමාලාභ කියලා දේශනාවේ උගන්වපු කායික නිරෝගීතාවය නම් වූ උතුම් ලාභය පරිපූර්ණව ලබා ගන්නට නොහැකි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවට අනුව ඒ උතුම් නිරෝගීකම නම් වූ ලාභය ලබා ගන්නට කෙනෙකු කල්පනා කරනවා නම් එතැනැත්තා අනිවාර්යයෙන්ම ප්‍රාමාණික නින්දක් ලබාගත යුතුයි. ඒත් කෙනෙකුගේ ජීවිතය පිරිහිලා යන්න පුළුවන් ඒ පුද්ගලයා අධික ලෙස නිදිමත කියන, නින්ද කියන දෙයට වසඟ වෙච්ච කෙනෙකු නම්, එහි මත්තුණු කෙනෙක් නම්, එයට ඇලුණු කෙනෙක් නම්, නින්ද කෙරෙහි දැඩි ලෙස ලොල්ලු කෙනෙක් නම්, නිදහසීලි කියන වචනේ ඒ ඔක්කොම අර්ථ ටික තියෙනවා. එයා පිරිහිලා යන්න පුළුවන්. එනිසා ඔබ ප්‍රමාණවත් නින්දක් ඔබගේ කායික සෞඛ්‍ය වෙනුවෙන් ලබාගත යුතු වගේමයි ඔබ ඔබේ අරමුණු වෙනුවෙන් නිදිමත පරාජයට පත් කරලා කටයුතු කරන්න කැපවෙන්න ඕනේ. දැන් බලන්න අර ඊටාම දැඩි ලෙස නිදාගන්නේ නැතුවම භාවනා කරා එක ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ නම චක්කුපාල හාමුදුරුවෝ. ඔබ ඒ කතාව අහලා තියෙනවා. චක්කුපාල හාමුදුරුවෝ නිදාගන්නේ නැතුවම උග්‍ර ලෙස භාවනා කළා. ඒ භාවනා කිරීමේ ප්‍රතිඵලය උන්වහන්සේ ඒ වස්සාන කාලයේ අවසන් වෙනකොට උන්වහන්සේ මහරහත් භාවයට පත් වුණා කියලා සඳහන් වෙනවා. හැබැයි උන්වහන්සේත් එක්කම ඇස් අන්ධ භාවයටත් පත්වුණු බව, උන්වහන්සේගේ දැස නොපෙනී ගිය බව උන්වහන්සේගේ කතා පුවතෙහි සඳහන් වෙනවා. එතකොට ඒකෙන් අපි තේරුම් ගන්න ඕන, අපි අපේ ආධ්‍යාත්මික අරමුණු වෙනුවෙන් නින්ද පරාජයට පත් කරලා දහම් පුහුණුවක, භාවනා පුහුණුවක නියැලීම වැරද්දක් නෙමෙයි. හැබැයි එයත් උපරිම අන්තයට ගියොතින් නේද? එයත් උපරිම අන්තයට ගියොතින් මතක තියාගන්න, ඒකෙන් විවිධ විශේෂයෙන්ම ඇහැ මුල් කරගත්තු කායික ආබාධ පැන නගින්න පුළුවන්. ඒ වගේම අපේ කායික වෙනත් රෝගවලට අධික ලෙස නිදි බැරීම, අධික ලෙස නින්ද වර්ජනය කරපු කෙනෙක් වීම මතක තියාගන්න. ඔබ හොඳින්ම අධික ලෙස නිදි වරණ කෙනෙකු බවට පත් වුණොත් එය විවිධ කායික රෝගවලට හේතුවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා බුදුදහම
ඔබට යෝජනා කරනවා නින්දේ වහලෙක් වෙන්නත් එපා. ඒ වගේම නින්ද වර්ජනය කිරීමේ වහලෙක් වෙන්නත් එපා. නින්ද වර්ජනය කරන කෙනෙක් වුණොත් අපි කියන්නේ නිදි වරනවා කියලා. නින්ද දැඩි ලෙස වර්ජනය කරලා ඉන්න කෙනෙක් වුණොත් එයත් ඔබට ඊටාම පරිහානියක් ගෙනල්ලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ අධික ලෙස නින්දෙහි ලොල්ලුනොත් ඒකත් ඔබට පරිහානියක් ගෙනල්ලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන කාලේ දරුවෙක් ප්‍රමාණවත් නින්දක් ලබා ගත යුතුයි. නමුත් හැම දරුවෙක්ම උනන්දු විය යුතුයි, උද්‍යෝගිමත් විය යුතුයි නින්ද පරාජයට පත් කළ තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න. දැන් අපි පොඩි කාලේ ගත්තොත් මම අවුරුදු 10න් මහණ වුණේ. අපේ ලොකු සායන් වහන්සේලා අපිට උදේ 4ට තමයි අවදි කරවන්නේ. උදේ 4ට. 4යි කාල වෙනකොට පාඩම් කරන්න පටන් ගන්න ඕන. මොකද කවදාවත් ඉගෙනගෙන තිබිච්ච නැති භාෂාවන් ඉගෙන ගන්න තිබුණා අපිට. පාලි භාෂාව, සංස්කෘත භාෂාව, විශේෂයෙන් අනිවාර්යයෙන්ම අධ්‍යාපනය ලැබිය යුතු තිබුණේ භාෂා දෙක ගැන. ඒකේ ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේ අපට අවධාරණය කළා. මේවා උදේ පාන්දර පාඩම් කරගන්න ඕන දේවල්. මොකද අපේ ධාරණ ශක්තිය වැඩි වෙන්න පුළුවන් විශේෂයෙන්ම කටපාඩම් කරන දේවල් වලට. පාන්දර 4 සිට 6 දක්වා කාලය තාම හොඳ කාලයක් දෙයක් ධාරණය කරගන්න. එක මගේ අත්දැකීම. ඒ නිසා ඉගෙන ගන්න දරුවන්ට විශේෂයෙන්ම මේ අවුරුද්දේ අවසන් වෙනකොට O level විභාගෙට පෙනී සිටින, මේ අවුරුද්ද අවසන් වෙනකොට A level විභාගෙට පෙනී සිටින අපේ දූල පුතාලට තව 6-7 මාසයක් තියෙනවා. මම යෝජනා කරනවා පාන්දර නැගිටලා වැඩ කරන කෙනෙක් බවට ඔබ පත් වෙන. ඒකට නිින්ද පරද්දන්න. පාන්දර 4ට නැගිටින්න අරමුණු කරනවා නම් රෑ 10:00ට අඩුම ඔබ නිින්දට යා යුතුයි. ඒක සිද්ධ විය යුතුයි. මොකද නැත්තම් අකණ්ඩව ඔබට දවස් ඉතුරු කටයුතු කරන්න බැරි වෙනවා. අඩුම පැය 5ක්වත් ඔබ නිදාගෙන තිබුණොත් දවස් ඊළඟ කටයුතු කරගෙන යන්න ඔබට ශක්තිය ලැබෙනවා. ඒ පාන්දර වැඩ කරන එක හරිම ප්‍රයෝජනවත් දෙයක් වෙයි අපේ දුවදරුවන්ට. මේ මතක ශක්තිය අඩුයි කියලා කියන, මතක හිටින්නේ නැහැ කියලා කියන අයට. මොකද දවල් වෙනකොට ගොඩක් අරමුණු එක්ක අපේ ඉන්ද්‍රියන් එකතු වෙලා ඒ ඔස්සේ ගොඩාක් සිතුවිලි, ද්වේෂ සිතුවිලි, රාග සිතුවිලි, මෝහ සිතුවිලි, මහ ව්‍යාකූල හැඟීම් අපේ මනස ආකූල තත්වයට පත් කළා ඉවරයි. එතකොට හවස් වෙන්න දෙයක් ග්‍රහණය කරගන්න, දෙයක් ධාරණය කරගන්න තියෙන අවකාශය හරි අඩුයි. බැහැ නෙමෙයි, අඩුයි. දැන් සමහර අය ඉන්නවා රැට වැඩ කරන්න පුළුවන් අය. රැට තමයි පාඩම් හිටින්නේ. ඒගොල්ලෝ ගැන නෙමෙයි මම කියන්නේ. බහුතරයකට දේ සාමාන්‍යයෙන් 4ට විතර පටන් ගත්තම උදේ 10-11 වෙනකන් තමයි තාම හොඳට වැඩ කරන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු කරනවා නම්. තාම කාර්යක්ෂම පැය කීපය තමයි ඒ ටික. තාම ඵලදායී බවක් ඔබට ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අපේ ඉගෙන ගන්න දූල පුතාලට මම යෝජනා කරනවා පාන්දර නැගිටලා වැඩ කරන කෙනෙක් බවට ඔබ පත් වෙන්න කියලා. පාන්දර නැගිටලා වැඩ කරන කෙනෙක් බවට. ඔබට ඔබගේ යම් තිබෙන අසාර්ථකකම් මගහරව ගන්න ලොකු උපකාරයක් වේවි ඒ ක්‍රමයට ඔබ පුහුණු වුණොත් කියන එක මම ඔබට මගේ අත්දැකීම් ඇසුරින් යෝජනා කරනවා. මොකද මා මුල් අවුරුදු 10 තුල ඒ කියන්නේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිනකන් අධ්‍යාපනයෙහි සමර්ථ කෙනෙක් නෙමෙයි, දක්ෂ කෙනෙක් නෙමෙයි. මම ඊටාම වීර්යයෙන් විභාග සමත් කරගත්තු කෙනෙක්. අර උපත්තියෙම ඉගෙන ගන්න දක්ෂ අය ළමයි ඉන්නවා. ඒ වගේම හොඳ ඥාන
ඒ කියන්නේ හොඳට ඉගෙනගත්තු අම්මා තාත්තගේ දරුවෝ විදියට ඉපදිලා එහෙම අධ්‍යාපනයෙන් ඉහළට ගියපු අය ඉන්නවා. දැන් අපේ මව්පියෝ විශ්වවිද්‍යාලවලට ගියපු අය නෙමෙයි. සාමාන්‍ය තාම ප්‍රාථමික අධ්‍යාපනයක් තමයි විධිමත් අධ්‍යාපන ක්‍රමය තුළ උන්ට ලැබිලා තියෙන්නේ. නමුත් දැන් අපේ ජීවිතේ අධ්‍යාපනිකව ඉහළට යන්න ලොකුම ශක්තිය බවට පත්වනේ අපේ දූල පුතාලා තේරුම් ගන්න ඕන. ඒ ගෙදර ඉඳිද්දී නොතිබිච්ච පුහුණුවක් පන්සලේදී ඇති කළා. ඒ තමයි පාන්දර නැගිටලා වැඩ කරනවා කියන එක. ඒක හරිම ප්‍රයෝජනවත් දෙයක්. නිදිමතට ලොල් වුණොත්, නිදිමතට වසඟ වුණොත් දරුවන්ට බොහෝ දේවල් ගිලිහිලා යන්න, බොහෝ දේවල් අහිමි වෙන්න පුළුවන්. අදටත් මම මේ කාලේ ජපන් භාෂාව ඉගෙන ගනිමින් ඉන්නවා ජපානයේ. මොකද තව ඒ භාෂාවෙනුත් මේ රට තුළ තව උසස් අධ්‍යාපනයට ගමන් කරන්න මම හිතන නිසා ජපන් භාෂාව ඉගෙන ගන්නවා මේ කාලේ. ඉතින් මට අලුතින්ම ඒ ජපන් වචන මතක තියාගන්න ඕනේ, පාඩම් කරන්න ඕන. ඉතින් පාන්දර තමයි හොඳම වෙලාව ඒකට. අදටත් සමහර දවස්වලට මෙහි සීතලත් එක්ක පහසු නෑ නැගිටින එක පාන්දර. පහසු නෑ. ඒත් මම අත්‍යවශ්‍යයෙන්ම පාඩම් කර ගන්නම ඕනි දවස්වලදී ටිකක් වේලාසනින් නැගිටිනවා වෙනදට වඩා. මොකද ඒ නිින්ද පරද්දලා ඒ වැඩ කරන පැය කීපය හරිම කාර්යක්ෂම පැය කීපයක් වෙනවා. හරිම ඵලදායී පැය කීපයක් වෙනවා. එනිසා ඔබට සාර්ථක වෙන්න ඔබ නින්දෙහි වහලෙක් නොවී ඉඳීම අතිශයින් වැදගත්. ඊළඟට ගත්තහම වෘත්තීන් හිනියලෙන අය. ඇත්තට මේගොල්ලොන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගන්න නම් ඒගොල්ලොන්ගේ මනසේ තිබෙන ඒ නිදිමත ස්වභාවය පරාජයට පත් කරන්න ඕනි. නිදිමත ස්වභාවය. මොකද අපි ඇඳකට වැටිලා නිදා ගන්නවා කියන එකම නෙමෙයි ඔය නිදාසීලි කියන එකෙන් අදහස් කරන්නේ. ඒ මානසිකත්වයෙන් වාඩි වෙලා ඉන්න පුළුවන්. ඒ මානසිකත්වයෙන් ඒ නිදිමතට වසඟ වූ මනසකින් වැඩ කරන්න පුළුවන්. අපි කියන්නේ මේ නිදි කිර වැඩ කරනවා කියලා. එතකොට ඒගොල්ලොන්ගේ අර යන්න ඕන වේගය ඔවුන්ගේ වැඩ ඇතුලේ දකින්නේ නැහැ. මම මේ රටේ විවිධ ආයතන වලට ගමන් කරනවා. විවිධ ආයතන වලට විවිධ අවශ්‍යතා සඳහා යනවා. රෝහල් වලට, වෙනත් රජයේ ආයතන වලට මම ගමන් කරලා තියෙනවා. යන්න ලැබිලා තියෙනවා මේ ජපානයේ. ඒගොල්ලෝ පුදුම කටිසරකමකින් කිසිම නිදිමත බවක්, වැනෙන සුළු ඈලිමෑලි බවක් ඔවුන්ගෙන් අපි දකින්නේ නැහැ. හරිම කාර්යක්ෂමව ඔවුන් තමන්ගේ රාජකාරිවල නියැලෙනවා අපි දකිනවා. මූණු එල්ලගෙන නැහැ. හැමෝටම බොහොම ගරු කරමින්, බොහොම සතුටින්. කියන්නේ ඒගොල්ලෝ මං හිතන්නේ තේරුම් අරගෙන තියෙනවා. ඒගොල්ලොන්ට පඩියක් ලැබෙන්නේ, ඒගොල්ලොන්ට රස්සාවක් තියෙන්නේ එතනට එන මිනිස්සු හින්දා කියලා. එතනට සේවයක් ලබා ගන්න එන මිනිස්සු හින්දා තමයි අපිට රස්සාව තියෙන්නේ කියන එක තේරුම් අරන් තියෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ තමන්ගේ රස්සාව ආරක්ෂා කරලා දෙන මිනිස්සුන්ට හරිම කාර්යක්ෂමව, පොඩ්ඩක්වත් නිදිමත ගතියකින් තොරව හරිම උද්‍යෝගෙන් තමන්ගේ සේවාව සලසනවා. තාම උද්‍යෝගේ. අපි අපේ රට ඇතුලේදී ගොඩක් වෙලාවට දකින්නේ අපේ රටේ ආයතනවල කාර්යක්ෂමතාවය ඉතාම පහළ මට්ටමක තියෙන්නේ. බොහෝ දෙනෙක් හරිම නිද්‍රාශීලී රාජකාරී කරද්දී
දෙයක් කරගන්න ගියපු අය දන්නවා තැනකට. නොකරෙන්න කතා කරන හැටිනේ. කල් ගන්න හැටි. එක තැනක ඉඳලා තව තැනකට යන්න ගන්න වෙලාව මම ඇත්තටම හිතලා තියෙනවා මේ මිනිස්සුන්ට මෙහෙම වැඩ කරලා එකම තැන එකම වැඩ ටික කරලා මේ මිනිස්සුන්ට මේ අපිරිය වෙලාද මේ විදියට නිදිමතේ වැඩ කරන්න කියලා. කිසිම උද්‍යෝගිමත් ප්‍රබෝධවත් හැඟීමක් නැති අය ඕනි තරම් වැඩ බිම්වලදී අපි දකිනවා. හැමෝම නෙමෙයි. හැමෝම එහෙම වුණා නම් අපේ රට ඔය මට්ටමේවත් තියෙන්න බෑනේ. හැමෝම එහෙම නෙමෙයි. ඒත් අපි දකිනවා බොහෝ වෙලාවට. මම ඔබට යෝජනා කරනවා. ඔබ වෘත්තිකයෙක් නම් ඔබ පුද්ගලික ආයතනයක වුණත් රාජ්‍ය ආයතනයක වුණත් කොතනක හරි ඔබ රැකියාවක් කරනවා නම් ඔබ එතනදී නිදිමත පරාජයට පත් කරලා ඔබගේ රැකියාව අවංකව කරන කෙනෙකු බවට කැපවීමෙන් සහ හැඟීමෙන් උද්‍යෝගයෙන් කරන කෙනෙකු බවට ඔබ පත් වුණොත් ඔබේ දියුණුවත් රටේ දියුණුවත් එතනින් උදා වෙයි. මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ මේ රටවල් වල ඉන්න දේශපාලඥයින්ගේ තිබෙන දක්ෂපක්ෂකම් නිසා විතරක් නෙමෙයි. මේ රටේ පුරවැසියන්ගේ තියෙන මේ රටවැසියන්ගේ තිබෙන විශිෂ්ට ගුණාංග නිසා විශිෂ්ට හැසිරීම් නිසා ඔවුන්ගේ තිබෙන ඉතාම උසස් ප්‍රබුද්ධ ආකල්ප නිසා මේ රටවල් දියුණු වෙලා තියෙනවා කියන එක තමයි මම දකින්නේ. ඔබත් එක්ක මේ අත්දැකීම් බෙදා හදා ගන්නේ අපේ රට, අපි ඉපදිච්ච රට, අපි කවදා හරි දවසක මිය යන රට. ඒ රට අපි අද ඉන්නවට වඩා ඉහළ තත්වයක ඉන්නවා දකින්න, ඒ රට ඉහළ තත්වයක තියනවා දකින්න අපි කවුරුත් කැමතියි. හැබැයි ඒක දෙවියෝ උදා කරලා දෙන්නේ නැහැ. ඒක වැඳලා ඉල්ලුවට ලැබෙන්නේ නැහැ. ඒක දේශපාලඥයින්ගෙන් හෝ වෙනත් පාර්ශවයකින් ඉල්ලනවා වෙනුවට ඒ රට අපට උදා කර දීම මගේ රට වෙනුවෙන් මගේ යුතුයකම් කොටස. මගේ රටවැසියෝ වෙනුවෙන් මගේ යුතුයකම් කොටස. මොකද්ද කියන එක අවබෝධ කරගෙන වැඩ කරන ජනතාවක් බවට අපි පත්විය යුතු වෙනවා. එහෙම තමයි ලෝකේ රටවල් දියුණු වෙලා තියෙන්නේ. එහෙම තමයි ලෝකේ රටවල් සාර්ථක වෙලා තියෙන්නේ. ඒ නිසා තම යුතුයකම දකින කෙනෙක් වෙන්න. අන් අයගේ ඇද බලනවා වෙනුවට, අන් අය නොකරපු ඒව බලනවා වෙනුවට තමන්ගේ යුතුයකම තමන් හරියට ඉෂ්ට කරන කෙනෙක්ද කියන එක තමන් දිහා හැරිලා බලන්න. අපි හැමෝම ලංකාව කන බවට, හැමෝම ලංකාව විනාශ කරන බවට චෝදනා කරනවා. ඒ හැමතිස්සෙම අපි අපිව බේරනවා. මම ඇර අනිත් හැමෝම. මම ඇර අනිත් හැමෝම රට විනාශ කරන, රටට ආදරේ නැති. එහෙම අපි හිතනවා. ඒ උනාට අපේ රට අද වැටිලා තියෙන තත්වයට අපි හැමෝගෙම ගිහිද, පැවිදිද, පාලකද, පාලිතද, ධනවත්ද, දුප්පත්ද, මේ හැමෝගෙම සම්බන්ධයක් ඇතුවයි අපේ රට පිරිහිලා තියෙන්නේ. ඒ හින්දායි මම ඔබට යෝජනා කරන්නේ, ඔබ වෘත්තියක නියැලෙන කෙනෙක් නම් නිද්‍රාශීලී නොවි ඒ වෘත්තියෙහි නියැලෙන්න අදිෂ්ඨාන කරන්න ඕනි. ඊළඟට ඔබ ඔබේ ජීවිතේ සන්ධ්‍යා සමය ගත කරමින් ඉන්නවා නම් ඔබ හොඳින් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. සද්ධර්මයේ ශ්‍රවණය කරද්දි කෙනෙකුට එන විශාල බාධාවක් තමයි නිදිමත කියන එක. ඒකට නම් ඔබ කුසලයට ඇලෙන්න ඕන. ධර්මයේ කෙරෙහි ඡන්දයක් ඇති කරගන්න ඕන, කැමැත්තක්. ධර්මයට ද්වේෂ කරනවා නම්, ඒක ධර්මයේ සමග අකමැත්තක් නම් තියෙන්නේ දහමට. දහමට අකමැති වුණොත් ඒ දහම අහන්න බෑ, නිදිමත එනවා. දහමට කැමති කෙනාටයි දහම අහන්න පුළුවන්. දහමට ද්වේෂ කරන කෙනෙකුට
ධර්මය අහද්දි නිදිමත එන එක නවත්තන්න බෑ. ඒ හින්දා ඔබට ඊටාම කරුණාවෙන් යෝජනා කරනවා ඔබ ඔබේ ජීවිතේ දැන් ආධ්‍යාත්මික පැත්තට නම් වැඩිපුර නැඹුරු වෙමින් ඉන්නේ. ඔබ නිදිමත පරාජයට පත් කරන්න ඕන ඒ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන්. ඒ සඳහා ඔබට තිබෙන තාම හොඳ දෙයක් තමයි ඔබගේ ආධ්‍යාත්මික ගමනට ඔබගේ කැමැත්ත, ඔබගේ උද්‍යෝගය, ඔබගේ උනන්දුව ඇති කර ගැනීම. ඔබගේ ආධ්‍යාත්මික දියුණුවට ඔබගේ ඒ කුසලයට ඡන්දයක් ඇති කර ගැනීම. එතකොටයි ඔබට දහම් අහද්දි නිදිමත පරදන්ට පුළුවන්. භාවනා කරද්දී නිදිමත පරදන්ට පුළුවන්. ධර්ම සාකච්ඡාවලදී නිදිමත පරදන්ට පුළුවන්. කුසල ඡන්දය එක්ක, කුසලයට තිබෙන කැමැත්ත එක්ක. ඒ නිසයි ඔබට ඒ කරුණ මා අවධාරණය කරන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සබ්බාසීලී නිතර රංචු ගැහෙන්ට ආස කෙනෙක් වුණොත්, නිතර සමූහයෙහි ඇලී ගැලී ඉන්ට කැමති කෙනෙක් වුණොත් ඒකත් පිරිහෙන ලකුණක් කියලා. කියන්නේ අපිට අන් අයව ඇසුරු කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. අන් අය එක්ක කතාබස් කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. කවුරු හරි උදේට සුබ පැතුවොත්, සන්ධ්‍යායාමේ සුබ පැතුවොත් ඒකට ප්‍රතිචාර දක්වන්නේවත් නැති තරම් මූණ එල්ලගෙන අහක බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න කියලා නෙමෙයි මේ යෝජනා කරන්නේ. මේ යෝජනා කරන්නේ ඔබගේ කටයුතු පස්සෙක දාලා අන් අය සමග කියවමින් ඉන්න, සාකච්ඡා කර කර ඉන්න, කතා කර කර ඉන්න, හෝ අන් අය කියන දේවල් තමන්ගේ වැඩ කටයුතු ඔක්කොම පැත්තක තියලා අහගෙන ඉන්න, ඒවට හූමිටි තිය ඉන්න කෙනෙකු බවට පත් වෙන්න එපා. මම කියන්නේ මේ අපි මේ මුහුණු පොත නේද Facebook එක අපි දැන් පාවිච්චි කරනවා. මාත් ඒක ප්‍රයෝජනෙට අරන්නේ ඔබට බණ කියන්නේ. YouTube එක ප්‍රයෝජනෙට අරන්නේ ඔබට බුද්ධ පුතුන් channel එක ඔස්සේ මේ දේශනාවන් විකාශනය කරන්නේ. ඒත් මම යෝජනා කරනවා ඔය මුහුණු පොතේවත් YouTube නාලිකා ඇතුළේවත් ඕනමට වඩා ඇලෙන්න නම් යන්න එපා. ඔහේ උඩට පහලට යද්දී දන්නේම නැතුව දවස විනාශ වෙලා තියෙයි. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා අද අලුතින්ම මිනිස්සු ගොසිප් කර කර ඉන්නේ ගොඩාක් වෙලාවට මේ සමාජ මාධ්‍ය ඇතුළට ගිහිලා. ඉතින් ඒක ඔබේ වෙලාව ගොඩාක් නාස්ති වෙන දෙයක්. ඔබට ඒක ඇතුළෙන් හොඳ දේවල් හොයාගන්න අමාරු නෑ. ඔබට හොඳ දේවල් හොයාගන්න පුළුවන් සමාජ මාධ්‍ය ඇතුළින්. ඒත් ඒකේ ඕනවට වඩා ඉන්න ගියොත් ඔබ දන්නේම නැතුව ඔබේ දරුවෝ මගහැරෙයි, ඔබේ සැමියා මගහැරෙයි, ඔබේ බිරිඳ මගහැරෙයි, ඔබගේ අධ්‍යාපන කටයුතු මගහැරෙයි, ඔබගේ රැකියාවේ කටයුතු අඩාල වෙයි. ගොඩක් දේවල් වෙයි සීමාවක් නැතුව මේ සෝෂල් මීඩියාවල, සමාජ මාධ්‍ය වල ඔබ වහලෙක් වුණොතින් ඒවයි වහලෙක් වෙන්න එපා. දකින හැමදේම කියව ෂෙයා කර ඉන්න කෙනෙක් බවට පත් වෙන්න යන්න ඕනේ නැහැ. කොච්චර හරි පැයෙන් පැයට ගිහිල්ලා බලලා එන මොකද වෙලා තියෙන්නේ කියලා හොය ඉන්නවා වෙනුවට ඔබ ඔබේ කාර්යයන් කරන්න. අවශ්‍ය දෙයක් ඒවා ඇතුළට ඇවිල්ලා ගන්න. ඒවා ඇතුළෙන් බලන්න. කාට හරි දැනුවත් කරන්න වටින දෙයක් තිබුණොත් අනුන්ගේ කුණු ගොඩවල් නෙමෙයි, තමන්ටත් ප්‍රයෝජනයක් වෙන, අනුන්ටත් ප්‍රයෝජනයක් වෙන දෙයක් තිබුණොත් ඔබ ඒ දේ හුවමාරු කරන්න, ෂෙයා කරන්න. ඒත් හිස් ප්‍රලාප අරුත්සුන් දේවල්, ඒ දේවල් එක්ක දවස නාස්ති කරගන්න එපා. අද ගොඩක් වෙලාවට මිනිස්සු මේ සයිබර් ස්පේස් එකේ නිසා මේ ඔක්කොම තමන්ගේ
හමුවීම් කරන්නේ මම ඔබට යෝජනා කරනවා එක ප්‍රයෝජනෙට ගන්න. ඒකෙත් වහලෙක් වෙන්න එපා. ඒවා පාවිච්චි කරගෙන ඔබගේ ආධ්‍යාත්මික සහ ලෞකික සාර්ථකත්වය උදා කරගන්න. ඒත් එකේ වහලෙක් වෙන්න එපා. ඒකේ මුසපත් වෙච්ච කෙනෙක් වෙන්න එපා. අලුත් පරම්පරාව ගොඩක් වෙලාවට අපි දකිනවා. ගොඩක් ධනය හම්බ කරගන්න, මුදල් උපයන්න සමාජ මාධ්‍ය භාවිතා කරගෙන ගමනක් යනවා ලෝකෙ පුරාම. හැබැයි ඒ ඇතුලේ බොහෝ අය තමන්වත් නාස්ති කරගෙන විනාශ කරගෙනත් තියෙනවා පේනවා. ඒ වුණත් මම ඔබට යෝජනා කරනවා. ඔය කොයිකෙත් සීමාවක් ඇතුව ඉන්න ඕනේ. ඕනමට වඩා කොයි දේ ඇතුලේ වුණත් වසඟ වෙන්න ගියොතින්, සභාගත වෙන්න ගියොතින්, එහෙම සභාවෙහි රංචුවෙහි ඇලුණු කෙනෙකු බවට පත් වෙන්න ගියොතින් ඔබ පිරිහිලා යනවා, ඔබ දන්නෙත් නැතුව. ඊළඟ කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අපිට උත්සාහවන්තකම නැත්තම්, අපට උත්සාහවන්තකම නැත්තම්, උත්හාන වීර්යය නැත්තම් ඒකත් පිරිහීමට හේතු කාරණාවක් කියලා. අපේ පිරිහීමට එක හේතුවක් කියලා උත්සාහය නැතිකම. අපි හැම කෙනෙකුටම යම්කිසි අරමුණක් ජයගණ්ඩ ඕන නම් ඒ අරමුණ ජයගැනීමට අදාළ කාර්ය සාධනයට අපි උත්සාහයක්, වීර්යයක් පවත්වා ගන්න ඕන. එහෙම නැතුව අපි සාර්ථක වෙන්නේ නැහැ. උත්සාහය, වීර්යය නැතුව. අපි බලන් හිටියට අපිට දේවල් ලැබෙන්නේ නැහැ. අපි කැපවීමක් කරන්න ඕනේ. අපි කැප වෙන ප්‍රමාණයට අපිට ප්‍රතිඵල උදා කරගන්න පුළුවන් වෙයි. ලෞකිකව සහ ලෝකෝත්තරව. කම්මැලි, උත්සාහවන්ත නැති අයට හැම තිස්සෙම උදා වෙන්නේ, මතක තියාගන්න, හැම තිස්සෙම උදා වෙන්නේ තමන්ගේ ජීවිතේ පසුගාමී වීමක්, නැත්නම් ආපස්සට යෑමක්, ඉදිරියට යෑමක් නැහැ. අර ඉස්සර අපිට පුංචි කාලේ අපේ වැඩිහිටියෝ කියපු කවියක තියෙන්නේ, කම්මැලි කොල්ලනේ පොල් කටුවගෙන අතිනේ ඵල යව් හිඟමනේ. අපි චූටි කාලේ අපේ වැඩිහිටියෝ කියපු කවි පදයක් ඔය. දරුවෙක් විදියට කම්මැලි වුණොතින් එයාට සිද්ධ වෙන්නේ සිඟාකන කෙනෙක්, යාචකයෙක් වෙන්න කියලා. කම්මැලිකම අපිට මේ ලෝකෙට කරන හානිය තමයි ඒ වැඩිහිටියෝ ඒ අපිට පෙන්වලා දෙන්න උත්සාහ කළේ. එහින්දා උත්සාහවන්තකම, ප්‍රඥාවෙන් යුක්ත උත්සාහය, උත්හාන වීර්යය අනිවාර්යයෙන්ම අපට සාර්ථකත්වයට, ලෞකික සාර්ථකත්වයටත් ආධ්‍යාත්මික සාර්ථකත්වයටත් විශාල උදව්වක් වෙනවා. උත්හාන විරියාධීගත, උත්හාන උත්සාහය සහ වීර්ය, සේදා වක්කිත්තා, තහඩිය වගුරවන, බාහා බල පරිචිතා, බාහු බලය නැත්තම් දෑත දෙපය වෙහෙසවන ඒ වීර්යය අපි ගාව තියෙන්න ඕනේ. නැතුව සාර්ථක වෙන්නේ නැහැ. එතකොට ඒ දෙක සම්බන්ධයි කුමක් එක්කද? ඒ දෙක සම්බන්ධයි අර සබාසීලී නැතිකමයි නිද්‍රාසීලී නැතිකමයි එක්ක උත්හාන වීර්ය සම්බන්ධයි. කියන්නේ නිද්‍රාසීලී බව පරාජයට පත් කරපු කෙනෙක් කියන්නේ ඊළඟට සබාසීලී වෙලා අතන මෙතන ඇලී ගලී දවසේ පැය ගාන විනාශ කරලා දාන්නේ නැති කෙනෙක් නම් ඔබ. එතන අදහස තමයි ඔබ උත්සාහවන්තයි කියන එක. ඔබගේ ගාව වීර්යයක් තියෙනවා කියන එක. එහින්දා අනිවාර්යෙන්ම ඔබට අරමුණක් ජයගන්ට ඕන නම් ඒ අරමුණට අදාළ වීර්යයෙහි අපි නියැලෙන්න ඕන. ඒ අරමුණට අදාළ ප්‍රමාණයට අපි වීර්යය කරන්න ඕන.
මොලයක් නැතුව වීරිය කිරිල්ල බුදු දහමේ අගේ කරන්නේ පිස්සු හැදුනා වගේ වැඩ කරන්න දඟලන්න කියලා නෙමෙයි බුද්ධ ධර්මේ කතා කරන්නේ. බුද්ධ ධර්මයේ සාකච්ඡා කරන්නේ යම් කිසි දැක්මක් ඇතුව නුවණක් ඇතුව නේද? නුවණක් ඇතුව අපි අපගේ ජීවිතයේ නේද? අපගේ ජීවිතයේ අපගේ අරමුණට අපි යෙදිය යුතු බරක් තියෙනවා. අපි ඇති කරගත යුතු වීරියක් තියෙනවා. ඒක පවත්වගෙන යන්න. එතකොට අඛණ්ඩ වෙන්න පුළුවන් ඒක. ඒක හරියට අර ගලක් කුළු ගහන මිනිස්සෙකුගේ ඒ රටාව දෙස ඔබ බලාගෙන සිටියානම් කවදා හරි ඊළඟට අර ඉස්සර ලී ඉරන්නේ පට්ටල් දාලා ලී ඉරනවා කියන්නේ. අර උඩ එක්කෙනෙක් ඉන්නවා යට ඉඳන් එක්කෙනෙක් අදිනවා. ඒ බලන්න ඒ රිද්මය මම ඒ ඔක්කොම පුංචි කාලේ දැකලා තියෙනවා. ඒ ලීයක් පට්ටලයක් දාගෙන ඉරණ මිනිස්සු මේ මිනිස්සු පිසු ඇදිලා වගේ ඒක උඩට පහළට ගෙනියන්නේ නැහැ. එක රිද්මයකට එක ප්‍රමාණයකට ඒගොල්ලෝ බොහොම සිහි කල්පනාවෙන් අඛණ්ඩව ඒ ක්‍රියාවලිය නියැලෙනවා. එතකොට ඔවුන් දවස අවසන් වෙනකොට ඔවුන්ගේ අපේක්ෂිත අරමුණු ටික ඒගොල්ලෝ සාර්ථක කරගන්නවා. ඒගොල්ලෝ සම්පූර්ණ කරගන්නවා. මට මතකයි අපි පොඩි කාලේ අපේ තාත්තා අර මේ ගල් කඩන්න ගල් ගෙඩි කුළු ගහනවා තේවත්තේ ගල් වැටි බඳින්න. එතකොට මම දකිනවා සමහර වෙලාවට ගල් ගෙඩියක ලොකු ගල් ගෙඩියක කළු ගලක එකම තැනට කුළු ගෙඩි පාරවල් 50-60 පතිත කරනවානේ සමහර වෙලාවට. හැබැයි ඒක එක රිද්මයකට එකම තැනකට එකම වේගයකින් තමයි පවත්වාගෙන යන්නේ. ඕනවට වඩා ඒක හිමින් කරන්නෙත් නැහැ. ඕනවට වඩා වේගෙන් කරන්නෙත් නැහැ. මොකද හේතුව? එහෙම සීමාවක් නැතුව ප්‍රඥාවක් නැතුව ගහගෙන ගියා කියලා කුළු ගහන්න බෑ ඒ විදියට. ලීරන්න බෑ ඒ විදියට. ලීරන මිනිස්සුන්ගේ. එහෙම කරන්න බෑ. ඒ හැම ක්‍රියාවකටම හැම අරමුණකටම පවත්වා ගත යුතු උත්සාහයක් තියෙනවා. ඒක සීමාව ඉක්මවපු ගමන් අපි වෙන පැත්තකින් අසාර්ථක වෙන්න පටන් ගන්නවා. වෙන පැත්තකින්. දැන් සමහර දරුවන්ට උත්සාහවන්ත වෙන්න කිව්වම ඒගොල්ලෝ නිදිමත හින්දා වතුර බේසන් වලට කකුල් දෙක දාගෙන පාඩම් කරන ළමයිත් ඉන්නවා. ඒගොල්ලෝ ඒකෙන් වෙනස් දෙයක් කිසිම දෙයක් දවසේ කරන්නේ නැතුව අන්තිමට විභාගෙ කිට්ටු වෙනකොට ආතතිය වැඩි වෙලා ස්ට්‍රෙස් වෙලා ළමයි. ඒගොල්ලෝ එක්ක කායිකව රෝගීන් වෙන්න ගන්නවා. ඉතින්ට වැටෙන්න ඕන නැහැ. ඔබ අද දවසේ ඔබගේ පාඩම් කටයුතු වෙනුවෙන් පවත්වා ගත යුතු උත්සාහය පවත්ව ගන්න. එතකොට විභාගයේ දවස ලං වෙනකොට අනවශ්‍ය තරම් වේගයක් ඕන වෙන්නේ නැහැ. මැරතන් ශූරයෙක් වගේ කටයුතු කරන්න. මැරතන් දුවන අය ඔබ දැකලා ඇතිනේ නේද? දිග්ගුදුර ධාවන ශූරයෝ. ඒගොල්ලෝ කිලෝමීටර 10ක් විතර දුවන්න තියෙන තරඟයක පටන් ගත්තු වෙලේම ගාලා කඩාගත්තු හරක් වගේ දුවනවද? නෑ. එක රිද්මයකට එක වේග ප්‍රමාණයකට ඒගොල්ලොන්ගේ වට ප්‍රමාණය යනවා. සමහර තැන්වලදී ඒගොල්ලොන්ට ප්‍රතිවාදියාව ඉක්මවල ටිකක් වේගය හදා ගන්න ඕනකොට ඒගොල්ලෝ වේගය වැඩි කරලා ආපහු ඒ ගාන පවත්වාගෙන යනවා. ඒක මුලදීම පටන් ගත්තු අය අසීමාන්තික වේගකින්
මැදක් යනකොට ග්‍රවුන්ඩ් එක මැද ඇදන් වැටිලා ඉවරයි. ඒ හින්දා උත්සාහවන්ත වෙන්න. වීරිය නැතුව, උත්සාහය නැතුව කිසිම සාර්ථකත්වයක් ලබන්න බෑ ජීවිතේ. කිසිම සාර්ථකත්වයක්. ඒත් මතක තියාගන්න. ඒ උත්සාහයත් අන්තගාමී නොවිය යුතුයි. නෝකා නොබී නොනීදා එහෙම උත්සාහවන්ත වෙන මනුස්සයෙක් වෙන්න එපා. කිසිම වෙනත් බාහිර කටයුත්තකට යන්නේ නැති නිකම් තමන් කරන එකේ විතරක්ම ඉන්න කෙනෙක් වෙන්න එපා. එතකොට ඒකත් අසාර්ථක වුණා. ඒකෙදි වෙහෙසුණා. අන්තිමට තමන් ගැන තමන්ට විශාල කලකිරීමක් එන්න පුළුවන්. එයින්ද ඔබ පිරිහේවි ඔබ වීරයවන්ත නැති වුණොත් ඒ වගේම ඔබ පිරිහේවි අධික ලෙස වීරය කරන්න ගියොත්. සීමාවක් නැතුව මොලයක් නැතුව වීරය කළොත් නුවණක් නැතුව වීරය කළොත් ඒකෙනුත් පිරිහි. මේක දෙපැත්තක් තියෙනවා. දෙපැත්තම තේරුම් අරන් තමයි වැඩ කරන්න ඕන. මේ කතා කරන්නේ මජ්ක්‍ධිමා පටිපදා. හැම ක්‍රියාවකටම අදාළ මධ්‍යස්ථ ප්‍රතිපදාවකයි අපි ඉන්න ඕනේ. හැම ක්‍රියාවකම මැදක් අපි හොයා ගන්න ඕනේ. මැදක් අපි අඳුන ගන්න ඕනේ. ඒකට තමයි මිනිස්සෙක් වෙලා අපි ඉපදිලා තියෙන්නේ. ඒ මොලේ අපි දියුණු කර ගන්න ඕනේ මිනිස්සෙක් විදියට. මිනිස්සෙක් විදියට අපිට මේ මොලේ ඒ නුවණ දියුණු කර ගන්න පුළුවන්. අනිත් සත්තුන්ට ඒවයි මැද හොයාගන්න එක හරි අමාරුයි. සෙසු සත්වයන්ට මිනිස්සුયો වෙලා ඉපදිච්ච අයට ඒ අවකාශය තියෙනවා. ඒ හින්දා මම යෝජනා කරනවා ඒ මජ්ක්‍ධිමා කියන ඒ මධ්‍යස්ථ බව කියන එක ඔබ හරියටම අඳුන ගන්න වීර කරා. හරියටම අඳුන ගන්න. එතකොට ඔබට සාර්ථක වෙන්න පුළුවන්. එක තැනකදී ඔබ තාම ඵලදායි බවක් ඔබේ ජීවිතේ අත්විඳින කෙනෙකු බවට අනිවාර්යයෙන්ම පත්වේවි. ඊළඟ කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ අලසනම්, ඒ කියන්නේ උත්තාන වීර්ය නැතිනම් ඒකේ යන ඊළඟ එක මොකද්ද? අලසයි කියන එකනේ. අද වැස්ස, අද ආවුව වැඩි, අද බඩ පිරිල වැඩි, අද බඩගිනි වැඩි. ඔය විදිහට විවිධ කතා කියමින් අලස කෙනෙකු විදියට කටයුතු කරනවා නම් ඒ අලස බව ඒ අර ඇඟමැලි කඩ ඉන්න, ඈනුම් ඇර ඉන්න ඒ අලස බව, ඇඟේ කිසිම ආකාරයකට ජවයක් නැතිකම, උද්‍යෝගයක් නැතිකම, ඒක ඇඟේ තිබෙන ගතිය මනසින් ආපු එකක්. ඒක කායික රෝගයක ප්‍රතිඵලයක් නෙමෙයි නේද? සමහර කෙනෙක් ඉන්න පුළුවන් සමහර විටමින් වර්ග අඩුවීම නිසා. එහෙම කායිකව යම්කිසි අලස ස්වභාවයක් ප්‍රකට වෙන්න පුළුවන්. ඒ වගේ අය වෛද්‍යවරු මුණ ගැහිලා ඒකට ප්‍රතිකාර ගන්න හොඳයි. නමුත් ගොඩක් වෙලාවට අපේ අලසකම කියන්නේ අපේ අලසකම කියන්නේ මම ඔබට සිහිපත් කරනවා. ඒක අපේ මානසික කාරණයක් නේ. මානසික කාරණයක් ඒක. ඒක අපේ මනසේ තියෙන්නේ. ඒ මනස හරියට හසුරවනවා නම්, මනස හරියටම අවදිමත් කරනවා නම් ඔය කායිකව එන ප්‍රශ්න ටික පරාජයට පත් කරගෙන අනලස් වෙන්න, අලස නැති වෙන්න ඔබට ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. ඒක බැරි එකක් නෙමෙයි. ඒක බැරි එකක් නෙමෙයි. අපි චූටි කාලේ උදේට නැගිටලා පොරවගෙන ඉන්න රෙද්දෙන් ඔළුව පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා බලන්නේ වහින්නේවත් නැද්ද අද කියලා. එහෙම තමයි අපි පොඩි කාලේ. ඒ මොකද වැස්සොත් ඉස්කෝලේ යන්න ඕනේ නැහැ කියලා. එහෙම අලසකම් අපිටත් තිබිලා තියෙනවා. හැබැයි අපිට හම්බ වෙච්ච උතුම් ලොකු සායනහන්සලා අපිට පෙන්නවා අලස වෙලා සාසනික ගමනක්වත් අධ්‍යාපනික ගමනක්වත් මොන දෙයක්වත් අලසයින්ට නැහැ කියලා. අලසකම පරාජයට පත් කරන්න ඇක්ටිව් කෙනෙක් විදියට ඉන්න, ක්‍රියාශීලී කෙනෙක් විදියට ඉන්න තමයි අපේ ලොකු සායනහන්සලා හැම තිස්සෙමනේ පනිනවා, පනිෂ්මන්ට් දෙනවා.
එයයි අලසකම පරාජයට පත් කරවන්න. මුලින් හිතුවේ අපිත් එක තරහට කියලා. හැබැයි දැන් තේරෙනවා එක. ඒ තමයි අපේ අර මනස දේවල් වලට අලස වෙන එක නවත්තන්න තමයි ඒ ක්‍රියාකාරකම් වල අපිව යෙදෙව්වේ කියන එක. ඉතින් අලස බව පරාජයට පත් කරන්න ඕනි. අලස බව පරාජයට පත් කරන නේද? පත් කරන කෙනෙකුට තමන්ගේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙනියන්න පරිහානියට පත්වීමෙන් වළක්ව ගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඒකත් එක්ක තව එක කරුණක් මම ඔබට යෝජනා කරනවා භාග්‍යවතුන් වහන්සේ වදාළ. කෝධ මෝඩ විදියට ක්‍රෝධයෙන් වෛරයෙන් ඉන්න කෙනෙක් වෙන්න එපා. අඥානව නුවණක් නැතුව දැඩි ක්‍රෝධයෙන් දැඩි වෛරයෙන් ඉන්නව නේද? පිරිහිලාම යනවා. පිරිහිලාම යනවා. විනාශ වෙලාම යනවා. එඳ බුද්ධිමත් වෙන්න. තාම ප්‍රඥාවන්ත වෙන්න. ඔය උග්‍ර තරහ අරගෙන උග්‍ර ද්වේෂයෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් කොච්චර හරි දත්මිටි කකා ඒ විදියට දියුණු වෙන්න බෑ. සැහැල්ලුවෙන් නිදහස් මනසකින් සාමකාමී මනසකින් වැඩ කරන එක්කෙනෙක් වෙන්න. වැඩ කරන කෙනෙක් වෙන්න. සාමකාමී නිදහස් මනසකින් වැඩ කරන කෙනෙක් වෙන්න. වෛරයට ක්‍රෝධයට ඔබව හසුරුවන්න දෙන්න එපා. ඔබ ඒ සිතුවිලි එනකොට ඒවා ඔබ විසින් හසුරුවන්න. ඔබ ඒවට අනුව හැසිරෙන්න එපා. දියුණු වෙන්න බෑ. වෛර ක්‍රෝධය තියෙන මිනිස්සුන්ගේ පිරිහි මැරවෙන මොනවද පේන්නේ? කයත් පිරිහෙනවා. හිතත් පිරිහෙනවා. ආර්ථිකෙත් පිරිහෙනවා. ගන්න හැම තීරණයක්ම මෝඩ තීරණයක් වෙනවානේ. අනුවන තීරණයක් වෙනවා. ඒ ඇයි? දත්මිටි කකා ගන්න තීරණ කොහෙද සාර්ථක වෙන්නේ? කොහෙද සාර්ථක වෙලා තියෙන්නේ දත්මිටි කකා ගන්න තීරණ? තරහෙන් ක්‍රෝධෙන් වෛරෙන් තීරණ අරන් කවුද සාර්ථක වෙලා තියෙන්නේ? කොයි රටේද? කොයි ජාතියද එහෙම දියුණු වෙලා තියෙන්නේ? නෑ. දියුණු වෙන්නේ නෑ. පොඩ්ඩි වෙලාවකට ටික කාලයකට දීනලා වගේ පෙනුනට වෛරෙන් ක්‍රෝධෙන් තරහෙන් තීන්දුව තීරණ අරගෙන වැඩ කරන අය දිගුකාලීනව පරාදයි. දිගුකාලීනව පිරිහිලා ටික දවසක් උඩ පනින්න පුළුවන්. අපි හරියටම කරා, මම මේ වැඩේ හරියටම කරා, කියන්න ඕන විදියටම කිව්වා, කරන්න ඕන වැඩේ තමයි කරේ. නෑ. පස්සේ විඳවන දවස එනවා. ඒක ගොඩක් කල් ගිහිල්ලත් නෙමෙයි, ඉක්මනින්ම එනවා. ඒ හින්දා තරහෙන් වෛරෙන් ක්‍රෝධෙන් කටයුතු කරන අනුවණෙක් වෙන්න එපා. පිරිහෙනවා. පිරිහෙනවා. මේ ලෝක ජීවිතේ පිරිහෙනවා. වෛරය, ක්‍රෝධය, තරහව වෙනුවට මනසේ සාමකාමී බව පවත්වා ගන්න. නොසන්සුන්කම වෙනුවට සංසුන්ව ඉඳන් තීරණ ගන්න. සංසුන්ව. ක්‍රෝධය ආවම නොසන්සුන්. දත්මිටි කකක් කිසිම තීරණයක් ගන්න එපා. කිසිම තීරණයක් ජීවිතේ ගන්න එපා. දත්මිටි කකා ගන්න හැම තීරණයක්ම වරදිනවා. ඒ තීරණේ ගැනීමෙන් ලැබෙන ලාභයට වඩා ඒ වෙලාවේ ඒ තීරණය නොගෙන ඉඳීමෙන් ලැබෙන ලාභය හෝ සිද්ධ වෙන අලාභය අවමයි. අවමයි. ඒ තීරණය නොගෙන ඉඳියම වෙන අලාභයක් තියෙනවා නම් ඒක අඩුයි දත්මිටි කකා තීරණ ගන්නවට වඩා. තරහෙන් ක්‍රෝධෙන් වෛරෙන් කරන හැම ක්‍රියාවකම මිනිස්සු පිරිහිලා තියෙනවා. පිරිහිලා විතරයි තියෙන්නේ. සමාජය පිරිහිලා තියෙනවා. රටක් පිරිහිලා තියෙනවා. ජාතිය පිරිහෙනවා. ඉඳ බුද්ධිමත් වෙන්න. නුවණින් කටයුතු කරන්න. එතකොට අපරිහානියට ගමන් කරන්න පුළුවන්. නොපිරිහීමට ගමන් කරන්න පුළුවන්. ඉතින් හොඳයි. අදත් පරාභව සූත්‍රයේ තව වටිනා කරුණු කීපයක් නිද්ධාසීලි, සභාසීලි, අනුට්ඨාතාච යෝ නරෝ අලසෝ කෝද පඤ්ඤානෝ තම්පරා භවතෝ මුඛං කියන ගාථා ධර්මය ඇසුරු කරගෙන අදත් ඔබ ඊටම වටින දහම් කාරණා කීපයක් ඔබගේ ජීවිතයට අදාළව සාකච්ඡා කළා. ගිහි පිරිස විතරක් නෙමෙයි,
බුද්ධ පුතුන් සමග එකතු වෙලා අපේ ස්වාමීන් වහන්සේලා මේ උතුම් ධර්මානුශාසනාවන් සවන් දෙමින් වැඩ ඉඳපු බව අපිට දැක ගන්නට පේනවා නේ, දැක ගන්නට ලැබෙනවා. ඉතින් අපි සතුටු වෙනවා අපේ ස්වාමීන් වහන්සේලා මේ උතුම් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරමින් තමන්ගේ ශ්‍රාවක පිරිසටත් මේ දේවල් අසන්නට සලස්සමින් ලොකු ශාසනික මෙහෙවරක් උන්වහන්සේලා කරගෙන යන්න. ඉතින් ඒ සියලුම දෙනාටත් ඔබටත් ආශිර්වාද කරමින් අද දවසේ මේ උතුම් පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නට යෙදුන ශශිකලා සමීරා උපාසිකාව එතුමිය විදේශගතව රැකියාවක නියැලී සිටිනවා. එතුමිය කුඩා බිංගිරිය මැදගම පානිරෙන්ඩාව කියන ගමේ පදිංචි කෙනෙක්. ඉතින් එතුමියගේ ආදරණීය පියාණන් වහන්සේට වෙඩිප්පුලි ආරච්චිගේ සිරිසේන පියාණන්ට අවුරුදු 20ක් සපුරනවා. පියාණන් වහන්සේ අභාවයට පත් වෙලා ජනවාරි මාසෙට. එතකොට රණසිංහ දිසානායකගේ සුමනාවති ආදරණීය අම්මා අවුරුදු 31ක් වෙනවා අභාවයට පත් වෙලා. පිළිකාවක් හැදිලා අම්මා මිය ගියපු බව එතුමිය සඳහන් කළා. ඒ වගේම සොහොයුරා මිය ගියා, ලලිත් ප්‍රේමලාල් මහත්මයා. ඒ තුන් දෙනාටත් ඊට අමතරව අම්මගේ ආදරණීය සොහොයුරන් රණසිංහ දිසානායකගේ ප්‍රියරත්න, ධර්මරත්න කියන නියුන් සොහොයුරන්, ඇන්ටි මාමා කියලා ඒ අය අඳුනන ඒ අය මිය ගියපු අනිකුත් නෑදෑ හිතවතුන්ට පින් අනුමෝදන් කිරීම තමයි එතුමියගේ අපේක්ෂාව වුණේ. ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා ආදරණීය අම්මා තාත්තා, සහෝදරයා, මාමලා ඇතුළු කොට මියගිය සියලුම ඥාතීන්ටත් මේ කොරෝනා වසංගතය නිසා ලොව පුරා මියගිය සියලු දෙනාටත් බණ අහපු ඔබ නමින් මියගිය සියලු දෙනාටත් මේ පින් අත් වේවා. උතුම් අමා මහ නිවනම අවබෝධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියෝ මේ පින් අත් කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම, ශක්තිය මේ උතුම් පින් කටයුතු කරගන්න අපිට මේ කාලේ ජපානයේ වැඩ ඉඳිමින් අධ්‍යාපන කටයුතු කරන්න උපකාරවත් වෙන අපේ පූජ්‍ය සුගත සෙනසුනේ නිර්මාතෘ පූජනීය සුදම්ම සාහිණන් වහන්සේ ඇතුළු කල්යාණ මිත්‍ර මහා සංඝරත්නයටත් ඒ වගේම බණ දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරපු සමීරා සසිකලා උපාසිකාවගේ ආදරණීය සොහොයුරන් ඇතුළු කොට ඒ පවුල්වල හැම දෙනාටමත් එතුමියටත් ඒ වගේම මේ දේශනාව ශ්‍රවණය කරපු පූජනීය ස්වාමීන් වහන්සේලා වගේම බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිස හැම දෙනාටමත් ලෝකවාසීන්ටත් මේ ඇතිවි තිබෙන වසංගත තත්වයෙන් ඊටාම ඉක්මනින් නිදහස් වෙන්න අවකාශය උදා වේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව රැකේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරක්ෂා වේවා. ඔබගේ රැකිරක්ෂා, ව්‍යාපාර කටයුතු දිනෙන් දින ආරක්ෂා වේවා. ඔබගේ ආධ්‍යාත්මික ගමනටද දෙවියෝ උපකාර කරත්වා. උතුම් දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගේ සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමිතා ධර්ම වේවා. මේ භවයේ පුරාමත් සංසාරේ උපදින හැම භවයකමත් සත්පුරුෂ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේම ශ්‍රවණය කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත්තු පින්කමද අහපු දේශනාවද පාරමී ධර්මයක් වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරම්ති තී. හැම දිනාටම තුනුරුවන් පිටයි.